අයබෝන් දරුවනේ හොඳයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 12 LKS 12 LKS 12 කියපු ගමන්ම දන්න අයට මේක එකපාරක් හරි අහලා තියෙන අයට ජීවිතේ කවදා හරි අහලා තිබ්බොත් LKS 12 කියලා මතක් වෙයි ටක් ගාලා මේ ප්‍රමිතේ ආදායම් බදු කියලා right ආදායම් බදු කියලා ජීවිතේ කවදා හරි අහලා තියෙනවනම් අහලා නැත්නම් ඒත් කමක් නැහැ. හැබැයි මතක තියාගන්න මේ ගිණුම් කරන ප්‍රමිතිය ආරම්භ වෙනකොට මම කියනවා ඔයාගේ ජීවිතේ ඔයා ඉගෙන ගන්න සංකීර්ණම ගිණුම් කරන ප්‍රමිත වලින් එකක් තමයි ආදායම් බදු කියන LKS 12 ගිණුම් කරන ප්‍රමිතිය. හැබැයි මේක හරි ලස්සනයි. හරිම ලේසි ප්‍රමිතියක් අවසානයේට. හැබැයි පටන් ගන්නකොට මතක තියාගන්න අපිට මේ ඉගෙන ගන්න තියෙන ගිණුම් කරන ප්‍රමිත අතරින් නේ අපි LKS 16 ඉගෙන ගන්නවා LKS 10 ඉගෙන ගන්නවා LKS 8 ඉගෙන ගන්නවා ඊට පස්සේ SLFRS 15 SLFRS 16 නේ අන්න ඒ ගිණුම් කරන ප්‍රමිත සියල්ලටම වඩා මම කියනවා මේක තමයි ටිකක් සංකීර්ණ ගිණුම් කරන ප්‍රමිත වෙන්නේ. මොකද මේ ගිණුම් කරන ප්‍රමිත ඔබ ඉගෙන ගද්දී ඔබට යම්කිසි ආකාරයකට ගිණුම් කරන දැනුම වගේම බදු කරණීය පිළිබඳ පුංචි අවබෝධයක් තිබ්බම ඇති. ඒ කියන්නේ ටැක්ස් ප්‍රින්සිපල්ස් ගැන අවබෝධයක් තිබුණාම ඇති. රයිට්. දැන් බය වෙන්න එපා. බොහොම ලස්සන පාඩමක්. නිදා ගන්න නැතුව බොහොම ආසාවෙන් කරන්න පුළුවන් පාඩමක් තමයි LKS 12 ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 12 ආදායම් බදු ගිණුම් කරන ප්‍රමිතිය. හරි. එහෙනම් හැමෝම පොත ලං කරගන්න. තමන්ගේ ගාවට පොත ගන්න, එක්සයිස් පොත ගන්න. මේක සම්පූර්ණයෙන්ම මම 아무තු විදිහකට උගන්වන්න පටන් ගන්නෙ. රයිට්? එහෙනම් පොත ගන්න, පොතේ ලියා ගන්න මාතෘකාව LKS 12 ආදායම් බදු කියලා. LKS 12 ආදායම් බදු කියලා ලියා ගන්න. LKS 12 ආදායම් බදු කියලා ලියා ගන්න. රයිට්? බොහොම නිදහසේ හිත බොහොම නිදහස් කරගෙන බොහොම රිලැක්ස් එකේ අපි වැඩේ පටන් ගමු. කලබල වෙන්නේ නැතුව රිලැක්ස් එකේ වැඩේ පටන් ගමු. LKS 12 ආදායම් බදු. රයිට්. දැන් මම කියවනේ ආරම්භයේදීම කිව්වා මේක ටිකක් සංකීර්ණ ගිණුම් කරන ප්‍රමිතියක්. හැබැයි සංකීර්ණ වුණාට පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මේක ඉගෙනගෙන ඉවරුණාට පස්සේ වාට තේරෙයි මේ වගේ ලස්සන ගිණුම් කරන ප්‍රමිතක් තියෙනව නේද කියලා. රයිට්? මේ ගිණුම් කරන ප්‍රමිතිය හරි ලස්සනයි, හරිම ලොජිකල්. රයිට්? බොහොම ලස්සන ගිණුම් කරන ප්‍රමිතියක්. රයිට්. එහෙනම් බලමු අපි ආදායම් බදු ප්‍රමිතයට එන්න කලින් ආදායම් බදු ප්‍රමිතය අපි කරද්දී අපිට වැදගත්ම වචන ටිකක් තියෙනවා ඉගෙන ගන්න. පොඩි ටර්ම්ස් ටිකක් තියෙනවා ඉගෙන ගන්න. රයිට්? මං කිව්වේ එකයි පොතේ දැන් ලියාගත්ත මාතෘකාව හැමෝම ආදායම් බදු LKS 12. LKS 12. නේද? ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 12 තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. රයිට්. පළවෙනියට මම හඳුන්වලා දෙනවා අලුත් concept එකක්. අලුත් නෙමෙයි. ඔයා දන්න එකක් මොකද්ද? ගිණුම් කරන ලාභය. ගිණුම් කරන ලාභය. ගිණුම් කරන ලාභය කොහොමද දන්නේ ඔයා? ගිණුම් කරන ලාභය කියපු ගමන් ටස් ගාලා ඔලුවට එනවා. accounting profit. නේ? ගිණුම් කරන ලාභය. නේ? ගිණුම් කරන ලාභය. ගිණුම් කරන ලාභය කියන්නේ මොකද්ද? right. දැන් ඔයා මෙච්චර කාලයකට අර මූල්‍ය ගිණුම්කරණයට අනුව හැදුවනේ ලාභාලාභ ප්‍රකාශනය statement of profit and loss and other comprehensive income කියන එක. ලාභාලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය කියන එක හැදුවනේ. right. ඒක තනි පුද්ගල ව්‍යාපාරයක හෝ හවුල් ව්‍යාපාරයක හෝ සමාගමක හෝ මොකක හරි හැදුවනේ මේ ලාභාලාභ ප්‍රකාශනය. අන්නේ ලාභාලාභ ප්‍රකාශනයේ අපි ගිණුම් කරන ප්‍රමිතවලට අනුකූලව තමයි හැදුවේ. නේ? ගිණුම් කරන ප්‍රමිතවලට අනුකූලව හැදුවා. ඒ accounts වල අන්නේ ගිණුම් කරන මූලධර්ම වලට අනුව අපි භාවිතා කරපු ගිණුම් කරන ප්‍රතිපත්ති වලට අනුව හදපු ලාභාලාභ ප්‍රකාශනයේ තියෙන බදු පෙරලාභය මම ගන්න බදු පෙරලාභය
ආදායම් බදු කියන එක අඩු කරන්න කලින් ලාභය තියෙනවනේ. බදු පෙර ලාභය. අන්න ඕකට කියන මොකක් කියලාද පුතා? ගිනුම් කරන ලාභය කියලා. පැහැදිලිද? ගිනුම් කරන ලාභය. නේද? ගිනුම් කරන ලාභය. right? ගිනුම් කරන ලාභය. එතකොට අපි හදපු මූල්‍ය ගිනුම් වල ලාභාලාභ ප්‍රකාශනේ සමාගම් වලනේ ආදායම් බදු වියදම අඩු කරන්නේ. මේ ආදායම් බදු වියදම අඩු කරන්න කලින් තියෙන ලාභයට කියන මොකක් කියලාද? ගිනුම් කරන ලාභය කියලා. ගිනුම් කරන ලාභය. මේ තියෙන ගිනුම්මේ ලාභය anu කිසියම් කාල පරිච්ඡේදයක් සඳහා ආදායම් බදු වියදම් අඩු කිරීමට පෙර ශුද්ධ ලාභයේ සාමාන්‍යම ලාභය ගණනය කරන්නේ ආදායම් ප්‍රකාශනයක් මගිනි. ගිනුම් කරන ලාභය ගණනය කිරීම සහ සියලු ආදායම් හා වියදම් උපජිත පදනම ගණනය කොට ආදායම් ප්‍රකාශනයක ඇතුළත් කරයි. ඒවා පුංචි දේවල් පාඩම් කරන්න එපා ඒවා. නිර්වචන පාඩම් කරන්න යන්න ඕනේ නැහැ. right? කොළුවේ තියෙනවනේ දැන් ගිනුම් කරන ලාභය කිව්වේ මොකද්ද? අපේ අර මූල්‍ය ප්‍රකාශනවල ලාභාලාභ ප්‍රකාශනයේ ආදායම් බදු අඩු කරන්න කලින් ලාභෙට අපි කියන මොකක් කියලාද? ගිනුම් කරන ලාභය කියලා. එච්චරයි. වෙන මොකුත් ඔලුවට ගන්න බෑ. මොකද්ද? අපි හදපු account set එකේ බදු අඩු කරන්න කලින් තිබ්බ ලාභයට අපි කියන මොකක් කියලාද? ගිනුම් කරන ලාභය කියලා. හරිනේ පුතා? right. ඊට පස්සේ තව වචනයක් අපිට එනවා දැන් මොකද්ද? බදු වන ලාභය. බදු වන ලාභය. බදු වන ලාභය. බදු වන ලාභය. taxable profit. taxable profit. බදු වන ලාභය. right? බදු වන ලාභය. මේක ගිනුම් කරන ලාභය. මේක බදු වන ලාභය. right? ගිනුම් කරන ලාභය බදු වන ලාභය. taxable profit. හරි. මේ මොකද්ද? මොකද්ද මේ බදු වන ලාභය කියන්නේ? බදු වන ලාභය. මෙන්න මෙතන තමයි කතන්දරේ එන්නේ පුතා. right? අපි මුලින් ඉගෙන ගත්ත මොකද්ද? ගිනුම් කරන ලාභය. එක concept එකක්. දැන් අපිට concept එකක් ඉගෙන ගන්න වෙනවා මොකද්ද? බදු වන ලාභය. මම හරි ආස ප්‍රමිතියක් මේක. right? මේක ළමයින්ට සංකීර්ණ ප්‍රමිතියක්. හැබැයි මම දන්නවා මේක හරියට කරාට පස්සේ ඔයාට තේරෙයි ඔයා තමයි හොඳටම දන්නේ මේ ප්‍රමිතිය කියලා. right? ඊට පස්සේ යාළුවන්ගෙනුත් අහලා බලන්න කොහොමද ආදායම් බදු ප්‍රමිතිය විලම්භීත බදු එහෙම කොහොමද කියලා. right? right. ඔන්න බදු වන ලාභය. බදු වන ලාභය. taxable profit. දැන් පුතා අපි ආදායම් ප්‍රකාශනේ ලාභ ප්‍රකාශනේ අපි ගිනුම් වලින් පෙන්වන ලාභෙටම බදු ගෙවන්න දෙන්නේ නැහැ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. මොකද්ද මං කිව්වේ? අපි දැන් පෙන්නනවා නේ මෙහෙම ලාභාලාභ ප්‍රකාශනේ ඔන්න එනවා අයභාරය විකුණුම් පිරිවැය දලලාභය ඔහොම එනවනේ. දල්ලාභය ඇවිල්ලා වියදම් ටික අඩු කරලා බදු පෙරලාභී කියලා එනවනේ. අපි හිතමු බදු පෙරලාභයේ පුතාවා කියලා ලක්ෂයක් කියලා. බදු පෙරලාභේ ලක්ෂයයි. right? බදු පෙරලාභේ ලක්ෂයයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු අය කරනවානේ. අපි හිතමු සමාගමේ බදු අනුපාතය මේ සමාගමේ බදු අය කරන්නේ 130යි කියලා. නිකන් හිතමුකෝ බදු අනුපාතය 130යි. බදු අනුපාතය 130යි. දැන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු අය කරන්නේ මේකෙන් 130ක් නෙමෙයි. අන්න ඔකයි ප්‍රශ්නේ. ගිනුම් කරන ලාභයෙන් 130ක් නෙමෙයි බදු අය කරන්නේ. තේරුණාද? දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියනවා දැන් ඔයා ටැක්ස් ඉගෙනගෙන තියෙනවනේ. ටිකක්වත් අඩු ගානේ. ටිකක්වත් ඉගෙනගෙන තියෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියනවා ඔයාගේ accounts වල තියෙන බදු ලාභෙටම නෙමෙයි බදු ගෙවන්න ඕනේ. ඒකට 130ක් මට ගෙවන්න එපා. මම කියලා තියෙනවා ඔයා බදු ගෙවන්න ලාභේ ගණනය කරගන්න ඕනේ කොහොමද කියලා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියලා තියෙනවා බදු ගෙවන්න නම් ඔයා ලාභය ගණනය කරගන්න ඕනේ මෙහෙමයි කියලා. නේද? right. අන්න ඒ නිසා මේ ගිනුම් කරන ලාභයට කෙලින්ම බදු ගෙවන්න බෑ. මේකට 130ක් ගෙවන්න බෑ. ආදායම් බදු අනුපාතය 130යි කියලා ගිනුම් කරන ලාභයට 130ක් ගෙවන්න බෑ අපිට බදු. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියලා තියෙනවා ඔයා බදු ගෙවන්න ඕනේ ලාභය මං කියන විදිහට ගණනය කරලා. තේරුණාද? ඔයාගේ ගිනුම් කරන ප්‍රතිපත්ති වලට හදාගත්ත ලාභයට 130ක් ගෙවලා හරියන්නේ නැහැ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියනවා ඔයා බදු ගෙවන්න නම් මම කියන විදිහට ලාභය ගණනය කරගන්න ඕනේ. අන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මේ බදු අධිකාරිය කියන විදිහට අවශ්‍ය ගැළපුම් කරලා බදු ගෙවන්න ඕනේ ලාභය අපි ගණනය කරනවා. අන්න ඒක තමයි අපි කියන්නේ බදු වන ලාභය කියලා. taxable profit. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කියන විදිහට නේද? නැත්තම් අදාළ බදු අධිකාරිය tax authority එක කියන විදිහට අපි අපේ ලාභයට අවශ්‍ය ගැළපුම් කරන්න වෙනවා. අපි ලාභය ගණනය කරගන්න වෙනවා එයාලා කියන විදිහට බදු ගෙවන්න. ඒතර බදු කටයුතු සඳහා ගණනය කරපු ලාභයට අපි කියන මොකක් කියලාද? බදු වන ලාභය කියලා. පැහැදිලිද? බදු වන ලාභය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලංකාවේ නම් මේ බදු කටයුතු සඳහා මේ බදු අධිකාරීන් විසින් නියම කරන ලද රීතීන් වෙනුව ගෙවිය යුතු ආදායම් බද්ද නිශ්චය කිරීම සඳහා පාදක කරගන්නා හෙවත් තීරණය කරන ලාභය හෝ අලාභය බදු වන ලාභයයි. taxable profit. right. දැන් මහා දේවල් දන්නේ නැති වුණාට පුතා ඔයා දන්නව මෙන්න මෙහෙම දෙයක්. මහා දේවල් දැන් හිතන්න එපා. මං කියවනේ මේ ගිණුම් කරන ප්‍රමිතිය අමාරුයි. මේක සංකීර්ණයි. හැබැයි මේක හරි ලස්සනයි. right? මේක ඉගෙන ගත්තාම තමයි ඉගෙනගෙන ඉවරුනහම තමයි මේකේ සුන්දරත්වය අත්විඳින්න පුළුවන්. ඇයි අර කියනවනේ අපි කතාවට කියනවනේ මේ දුෂ්කර මාර්ග අවසාන වෙන්නේ ලස්සන බොහොම සුන්දර තැන් වලින් කියලා නේ. difficult roads ends with beautiful destinations. මේ මාර්ගය දුෂ්කරයි බොහොම අමාරුයි වගේ තේරෙයි. හැබැයි මේක ඉවර කරාට පස්සේ වාට තේරෙයි මාර ලස්සනයි කියලා. right? ඒ නිසා stay tuned නේ. right. දැන් දෙකක් ඉගෙන ගත්තා. right? මම හැම වෙලාවෙම මතක් කරනවා මේ ප්‍රමිතේ හැම පොයින්ට් එකේදී මම කියනවා දැන් මේ ටික දැනගන්න දන්නවද? හරි. දැන් දන්නේ මොනවද? දැන් දන්නවා ගිණුම් කරන ලාභය කියන්නේ මොකද්ද? මේ තියෙන්නේ. අපේ ලාභාලාභ ප්‍රකාශනී මූල්‍ය ප්‍රකාශන කට්ටලේ තියෙන බදු පෙර ලාභේ. ඒක. right. එහෙනම් බදු වන ලාභය බදු වන ලාභය කිව්වේ මේ ලාභයට කෙලින්ම 130ක් බදු ගෙවන්න කියලා කියන්නේ නැහැ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. එයාලා කියනවා අපි කියලා තියෙන විදිහට බද්ද ගණනය කරන්න ඕනේ. අපි කියන විදිහට ලාභය ගණනය කළා ඒකට අපි කියන බදු අනුපාතයෙන් බදු ගෙවන්න. එහෙනම් අර බදු අධිකාරිය කියපු විදිහට එයාලගේ රීතීන් අනුව ලාභය ගණනය කරාම ඒ ලාභයට අපි කියනවා මොකක් කියලාද? බදු වන ලාභය කියලා. right. දැන් එකම දෙයක් ඔයා දන්නව අඩුම ගානේ මොකද්ද? එකම දෙයක් දන්නව මොකද්ද? ගිණුම් කරන ලාභයයි බදු වන ලාභයයි සමාන නැහැ. සමාන නැති දෙයක් ගණනය කරන්න ඕනෙත් නැහැ. නේ? ගිණුම් කරන ලාභයයි බදු වන ලාභයයි සමාන නැතුව ඇති කියලා වාට හිතෙනවා. right. මම පුංචි දෙයක්ත් මෙතනට එකතු කරනවා. ඔයාගේ ටියුට් එකේ නිර්වචන තියෙනවා ටියුට් එකෙන් බලලා දැන් නිර්වචන කියනවා කටපාඩම් කරන්න නෙමෙයි ඕනේ. තේරුම් ගත්තාම හරි. right. මොකද්ද මං කිව්වේ? දැන් අපි කිව්වා ගිණුම් කරන ලාභයයි බදු වන ලාභයයි සමාන නම් වෙන්නේ නැහැ පුතා. නේ? කරුමෙට සමාන වුණොත් ඇරෙන්න මේ කරුමෙට කියන්නේ මේ කරුමෙට නෙමෙයි කලාතුරකින් අහම්බයක් විදිහට සමාන වුණොත් ඇරෙන්න
ගිණුම් කරන ලාභය බදු වන ලාභය අසමාන වෙන්න පුළුවන්. මම එක හේතුවක් විතරක් දැනට කියන්න. දැනට එක හේතුවක් කියන්නම් ඈ. ඔක්කොම හේතු කියන්න බෑනේ. right. එක හේතුවක් කියන්නම්කෝ. දැනට එක හේතුවක් කියන්න. එකක් තමයි share. share එක හේතුවක් වෙනවා ගිණුම් කරන ලාභයයි බදු වන ලාභයයි වෙනස් වෙන්න. ඒ වෙයි. අපි හිතමුකෝ අපි රුපියල් ලක්ෂයක යන්ත්‍රයක් ගත්තා කියලා. රුපියල් ලක්ෂයක යන්ත්‍රයක් ගන්නවා. යන්ත්‍ර පිරිවැය කීයද ලක්ෂයයි. අපි තීරණය කරනවා මේකේ ඵලදායී ජීව කාලය වර්ෂ 10යි කියලා. අපි තීරණය කරනවා මේකේ ඵලදායී ජීව කාලය කීයද? වර්ෂ 10යි කියලා. එහෙනම් වාර්ෂික ෂේ කීයද? සුන්බුන් නගයක් නැහැ කියලා හිතන්න පුතා. සුන්බුන් නගයක් නැහැ කියලා හිතන්න ටක් ගාලා ගන්න උත්තරේ ටක් ගාලා ගන්න. සුන්බුන් නගයක් නැහැ. එනර්ජියෙන් ඉන්න ඕනේ. ෆිට් එකේ ඉන්න ඕනේ. මේව බලනකොට නිදිමතේ බලන්න එපා. දැන් නිදිමත වගේ එනවනම් මම එච්චර විහිළු කතා කියන්නේ නැහැ ඉතින්. නිදිමත වගේ එනවනම් අමරබන්දු වගේ මේ පොඩි විනාඩි 5ක විතර ක්ලිප් එකක් බලලා වාඩමට right right යන්ත්‍රයේ පිරිවේ ලක්ෂයයි. ඵලදා ජීව කාලය වර්ෂ 10යි. මට කියන්න පුතා ෂය කීයද කියලා? සුන්බුන් නගයක් නැත්තම් පිරිවේ ලක්ෂයයි. සුන්බුන් නගයක් නැහැ. ඵලදා ජීව කාලය වර්ෂ 10යි. සරල මාර්ග ක්‍රමයේ ෂය කරන වාර්ෂික ෂය කීයද? වාර්ෂික ෂය කීයද? රුපියල් 10000යි. වාර්ෂික ෂය කීයද? රුපියල් 10000යි. දැන් අපේ ඔන්න ගිණුම් කරන ලාභය හදනවා. අපි හිතමු මේ 10000 අඩු කරාම ගිණුම් කරන ලාභය තිබ්බා කියලා ලක්ෂ 2ක් මම නිකන් කියන්නේ පුතා. නිකන් කියන්නේ. ගිණුම් කරන ලාභය තියෙන රුපියල් ලක්ෂ 2යි. මේ ආයතනේ ගිණුම් කරන ලාභය කීයද? මේ සමාගමේ රුපියල් ලක්ෂ 2යි. ඒ ලක්ෂ 2 ගද්දී ෂෙයා විදිහට අඩු කරලා තියෙනවා කීයද? 10000. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියන ඔයාට හිතන විදිහට ගණනය කරපු ෂෙයා අපි ඉඩ දෙන්නේ නැහැ. ඒක මම දෙන්නේ නැහැ කියලා. දෙන්නේ නැති වෙද්දී අපි මොකද කරන්නේ? ෂෙයා නැවත එකතු කරන්න වෙනවා. ආපහු ෂෙයා 10000ක් එකතු කරන්න වෙනවා. ඇයි යා කිව්වනේ ඒක දෙන්නේ නැහැ කියලා අඩු කරගන්න? දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කිව්වා ඔයා ගණනය කරන ෂෙයා මන් දෙන්නේ නැහැ අඩු කරන්න. ඔයාට හිතන විදිහට ගණනය කරන්න බෑ. එයා කියන මං අඩු කරේ ගිණුම් කරන ප්‍රමිත වලට අනුකූලව. හරි ඔයා ගිණුම් කරන ප්‍රමිත වලට අනුකූලව අඩු කරපු එක ඇත්ත. හැබැයි අපි ඒක ඉඩ දෙන්නේ නැහැ. දැන් ඔයාට හිතනවා අසාධාරණයි ඒක. අසාධාරණයි. අසාධාරණයි. පෙළපාලියක් යනවා කියලා හිතනවා. නෑ. එහෙම අසාධාරණ වැඩ කරන්නේත් නෑ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. එයා කියලා තියෙනවා. right. ඔයා ගත්තේ ලක්ෂයක වත්කමක්. ඔයා ගත්තේ ලක්ෂයක වත්කමක්. මම ඔයාට ලක්ෂයක් ෂෙයා කරගන්න දෙන්නම්. මමත් ඔයාට ලක්ෂයක් ෂෙයා කරන්න දෙනවා. හැබැයි ඔයාට ඕන විදිහට නෙවෙයි. ඒක දෙන්නේ මට ඕන විදිහට. අපිට ඕන විදිහට කොහොමද ෂෙයා කරේ? අවුරුදු 10න්. නේද? අපිට ඕන විදිහට ෂෙයා කරේ පුතා කොහොමද? අවුරුදු 10න්. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කිව්වා මම දෙන්නේ ෂෙයා ලංකාවටම එකයි. මට එක එක්කෙනාට එක එක විදිහට දෙන්න බෑ. මම දෙන්නේ යන්ත්‍රවලට ෂෙයා අවුරුදු 5කින් කරන්න. අන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇවිල්ලා කියනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇවිල්ලා කියනවා මම දෙන්නේ යන්ත්‍රවලට ෂෙයා කරන්න අවුරුදු කීයකින්ද? අවුරුදු 5කින් කියලා කියනවා. එහෙනම් මොකද කරන්නේ? එයා කියනවා එයාගේ ෂෙයා වලට වචනයක් කියනවා පුතා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දෙන ෂෙයා වියදමට එයා ඉඩ දෙන වියදමට කියනවා එයා ඉඩ දෙන ෂෙයා වියදමට කියනවා ප්‍රාග්ධන දීමනාව කියලා. මොකද්ද? ප්‍රාග්ධන දීමනාව. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපිට ඉඩ දෙන ෂෙයා වල ටර්ම් එකට අපි කියන මොකක් කියලාද? ප්‍රාග්ධන දීමනාව. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කිව්වා මම දෙනවා ඔයාට අවුරුදු 5කින් අඩු කරගන්න. ඒකට අපි කියන මොකක් කියලා? ප්‍රාග්ධන දීමනාව. එහෙනම් අපේ ලක්ෂ්‍ය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හැටියට අවුරුද්දට කීයද? 20000යි. 20000. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හැටියට කීයද? 20000යි. එයා දෙනවා අඩු කරගන්න 20000. ප්‍රාග්ධන දීමනාව.
හරි සතුටුයි අපිට 20000ක්. අපි හිතුව මෙච්චරයි තියෙන කියලා පුතා. මෙච්චරයි තියෙන කියලා හිතමු. එහෙනම් බදුවන ලාභය කීයද? බදුවන ලාභය කීයද? 1,90,000යි. බදුවන ලාභය කීයද? 1,90,000යි. ගිණුම් කරන ලාභය 2,02,යි. අපි ගණනය කරපු ලාභේ තිබ්බ ෂෙයා කියලා වියදමක් ඒක දෙන්නේ නැහැ කිව්ව දේශයන් දෙපද. ඒකින්ද ඒක එකතු කරායිත්. හැබැයි එයා දුන්න ෂෙයා අපිට කීයද 20000ක්. ඒක අඩු කළා. දැන් එනවා බදුවන ලාභය. මම කිව්ව උපකල්පනය කරන්න කියලා මේ ගානට ගිණුම් කරන ලාභයයි බදුවන ලාභය අතර එකම වෙනස මොකද්ද? ෂෙයා. ගිණුම් කරන ෂෙයා 10000යි ප්‍රාග්ධන දීමනාව හෙවත් බදු අධිකාරිය දෙන ෂෙයා කීයද 20000යි. ලස්සනයිනේ. ලස්සනයි. ගිණුම් කරන ලාභේ 20000යි බදුවන ලාභේ 1.90යි. ඔයා හරි සතුටු වෙනවා. හරි සතුටු වෙනවා. ඇයි හරි සතුටු වෙන්නේ? අපි අඩු කරේ 10000යි වියදම. ලාභ ගන්න එකදී. දීසි ආදායම් දෙපාර්තමේන්තුව 20000ක් දුන්නා. හැබැයි පුතා සතුට තියෙන්නේ කොච්චර කාලයයිද? අවුරුදු 5යි. ඇයි? දැන් අපි 10000 ගානේ අවුරුදු 10ක් ෂෙයා කරත හැයිනේ මේ. ලක්ෂ 10න් බෙදන 10000 ගානේ අවුරුදු 10ක් යනවා. අපි ගිණුම් කරන ය පැත්තෙන් 10000 ගානේ අවුරුදු 10ක්. ඔක්කොම ෂෙයා කීයද? ලක්ෂය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 20000 ගානේ අවුරුදු 10ක්ම දෙනවද? නෑ. එයා දෙන්නෙත් ලක්ෂයයි. හැබැයි 20000 ගානේ අවුරුදු 5යි. අන්න එයා දෙන්නේ 20000 ගානේ 5ක්. එහෙනම් අපි දෙගොල්ලොම අඩු කරේ ෂෙයා කීයද? ලක්ෂයයි. නේ? එයා අඩු කරෙත් ෂෙයා ලක්ෂයයි අපි අඩු කරෙත් ලක්ෂයයි. වෙනස මොකද්ද? වෙනස මොකද්ද? වෙනස මොකද්ද? අපි 10000 ගානේ අවුරුදු 10ක් අඩු කරා. අපි 10000 ගානේ අවුරුදු 10ක් අඩු කළා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මොකද කළේ? දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මොකද කළේ පුතා? දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 20000 ගානේ අවුරුදු 5කින් අඩු කරා. ඒතර අපි දෙන්නම අඩු කළේ ලක්ෂයයි. නේද? රයිට්. දැන් ඔයාට ඔන්න වැඩේට බහිනවා අපි. පදනමක් අපිට දැන් පේනවා. මොකද්ද පදනම? පළවෙනිම එක තමයි මේ විලම්බීත බදු කියලා කතන්දරයකට අපි එන්න හදනවා මේ ගිණුම් කරන ප්‍රමිතියේ. විලම්බීත බදු පස්සේ කතා කරනවා. රයිට්. ප්‍රමිතිය නම තිබ්බේ ආදායම් බදුනේ. මේක ආදායම් බදු කිව්වට මේකේ 90ක් තියෙන්නේ විලම්බීත බදු. මොකුත් හිතන්න එපා දැනට. විලම්බීත බදු ගැන හිතන්න එපා. දැන් ඔබට පේනවා ඔයාට පේන පුතා දැන් මේ ගිණුම් කරන ලාභේ 20000යි බදු කරන ලාභේ 1.90යි. මං කෝනේ මේ සතුට අවුරුදු 5යි තියෙන්නේ කියලා මෙහෙම. ඇයි? account වල ලක්ෂ 2ක් පෙන්නුවට බදු ගෙවන්නේ 1.90කට. ඇයි? මෙයා 20000 ගානේ දෙන්නේ අවුරුදු 5යිනේ පුතා. 20000 5ක් දෙනකොට අපේ ලක්ෂය ෂය වියදම දීලා ඉවරයි දේශීය ආදායම් දෙපාර. එතනින් එහාට ආයි 20000 ගාන අඩු කරන්න බෑ හැම අවුරුද්දෙම. අවුරුදු 10ක් යනකම්. හැබැයි accounts වලට අවුරුදු 10කට තමයි අඩු කරන්නේ 10000 ගාන. නේ? accounts වල ෂෙයා අඩු කරේ LKS 16 තිබ්බ විදිහට. මම දැන් LKS 16 ඉගෙනගෙන තියෙනවනේ නේ ලස්සනට. නේ? LKS 16 ලස්සනට ඉගෙනගෙන තියෙනවා. accounting වල ෂෙයා කරේ LKS 16. බදු වලට ෂෙයා ගණනය කරේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියලා. ඒක ලංකාවට මේකයි. ලංකාවට මේකයි. යන්ත්‍ර නම් එකම රේට් එකක්. ලංකාවේ කවුරු යන්ත්‍ර ගත්තත් එයාට ඒ ගාණ තමයි හම්බෙන්නේ. රයිට්? හොඳයි. දැන් පුතා ඔයාලට තේරෙනවා එකම දෙයක් දැන් තේරුම් ගන්න මේකේ හදලා පෙන්නුවේ මම එක දෙයක් මොකද්ද? ගිණුම් කරන ලාභය සහ බදු වන ලාභය අතර වෙනසක් ඇති වෙනවා. ඒක තේරුම් ගත්තනේ. රයිට්. මේකේ ලර්නින් අවුට්කම් එක උනේ ඒක. ගිණුම් කරන ලාභයයි බදු වන ලාභයයි වෙනස් වුණා. වෙන්න හේතුවකුත් පෙන්නුවා. දැන් ඔයාලට තේරුණා හැබැයි ලාභේ වෙනස් වුණා තමයි. මේ වෙනස සදාකාලික නෑ පුතා. මේ වෙනස සදාකාලික නෑ. මේ වෙනස සදාකාලික නෑ. తాවකාලිකයි.
తాවකාලිකයි. ඇයි తాවකාලිකයි කියලා කියන්නේ? මේක తాවකාලිකයි. ඇයි తాවකාලිකයි කිව්වේ? අපි දෙන්නම accounting වලට අවුරුදු 10ක් පුරාවට 10000 ගානේ රුපියල් ලක්ෂයක් ෂේ වෙනවා. බදු වලට අවුරුදු 5ක් පුරාවට 20000 ගානේ අවුරුදු 5ක් පුරාවට ෂේ වෙනවා. රුපියල් ලක්ෂයයි. ඒත් ලක්ෂයයි. අවුරුදු 10කට පස්සේ ගිනුම් කරන ෂයත් ලක්ෂයයි. බදු වල ෂයත් ලක්ෂයයි. හැබැයි අවුරුද්දකට පස්සේ බැලුවොත් එක අවුරුද්දක් ඉවරලා බැලුවොත් වත්කම අත්පත් කරගත්තට පස්සේ එක අවුරුද්දකට පස්සේ බැලුවොත් ගිනුම් කරන ෂය 10000යි. අවුරුද්දකට පස්සේ බදු වලට ෂය 20000යි. සමුච්චිත ෂයම ගමු අපි. සමුච්චිත ෂය. අවුරුදු 2කට පස්සේ ගිනුම් කරන ෂය 20000යි. 10000 දෙකක් එකතු වෙලා අවුරුද්දකට මේකේ 20000 40000යි. ඔහොම ඕන්නම් ආසයිනම් හදාගෙන යන්න අවුරුදු 10 පුරාවට. ඉගෙන ගන්නවා කියන්නේ එහෙමයි පුතා. ඉගෙන ගන්නවා කියන්නේ ආසාව තියෙන්න ඕනේ. නේද? දැන් ආසයිනම් කටුකොලයක් අරගෙන 1 2 3 කියලා 10ටම දාගෙන යන්න. ඕවා කරන්න වෙලාවක් තියෙනවා අපිට. නේද? අපිට බබාලා බලන්න තියෙනවා. නේද? අම්මට උයන් උදව් කරන්න තියෙනවා. නේ? එක එක විදිහේ කට්ටිය මෙතන ඉන්නේ එක එක වයසේනේ. සමහර අයට බබා බලන්න තියෙනවා. බබාලා බලන්න තියෙනවා. ඉතින් ඕවා කරන්න වෙලාවක් තියෙන්නේ. හරි කමන්නේ. තියෙන වෙලාවක පුතා. ඕනනම් දාලා බලතයි. ඔයාලට තේරෙයි. 10 වෙනි අවුරුද්දට යද්දී ගිනුම් කරන ෂයත් සමුච්චිත ෂයත් ලක්ෂයයි. බදු වල සමුච්චිත ෂයත් ලක්ෂයයි. බදු වල එක පුතා පහේදීම ලක්ෂ වෙනවා. එතනින් පස්සේ ආය එකතු වෙන්නේ නැහැ. 5ත් ලක්ෂයයි 6ත් ලක්ෂයයි 7ත් ලක්ෂය ඔහොම යනවා. හරි ලස්සනයි නේ. රයිට්. හරි. දැන් මම මොකද උගන්වන්න හැදුවේ මේ මෙතෙන්ට එනකොට මම මොකද කරන්න හැදුවේ? මෙතෙන්ට එනකොට මම කියන්න හදපු දේ තමයි බදු කරන ලාභය සහ ගිනුම් කරන ලාභය පුතා එකිනෙකට වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්න බලපාන හේතු తాවකාලික වෙන්න පුළුවන්. ටෙම්පරරි කියලා කියනවා අපි. ටෙම්පරරි. తాවකාලික වෙන්න පුළුවන්. හරිනේ? රයිට්. ඊළඟට සමහර ඒවා පුතා පර්මනන්ට් වෙන්නත් පුළුවන්. ස්ථීර වෙන්නත් පුළුවන් සමහර ඒවා. ස්ථීර වෙන්නත් පුළුවන්. රයිට්. සමහර ඒවා ස්ථීර වෙන්නත් පුළුවන්. රයිට්. අපි මං කියන්නේ මේක මම අමුතු විදිහට ලියන්නේ කියලා. ලියා ගන්න පොතේ මාතෘකාව. ගිනුම් කරන ලාභය හා බදු වන ලාභය වෙනස් වීමට හේතු. වෙනස් වීමට හේතු කියලා ලියාගත්තා. ක්වෙස්චන් මාක් එකක් වගේ දාගන්න ඕන. අපි පොඩි ඡේදයක් විදිහට ලියමු. හේතු කිව්වා කියලා 1 2 3 4 5 ලියන්න පටන් ගන්න ඕනේ නෑ. මෙහෙම ලියන්න. ගිනුම් කරන ලාභය ඒ අර්ථය ලියන්න. ගිනුම් කරන ලාභය බිම බලාගෙන ලියන්න පුතා. බිම බලාගෙන ලියන්න. මන් දිහා බලන්න එපා. ගිනුම් කරන ලාභය ගිනුම් කරන ප්‍රතිපත්ති
වලට අනුකූලව ගණනය කෙරේ. බදුවන ලාභය බදු අධිකාරියේ රීතීන් වලට අනුව ගණනය කෙරේ. එබැවින් දැන් ඔන්න බලන්න. එබැවින් ගිණුම් කරන ලාභය හා බදු වන ලාභය වෙනස් විය හැක. උදාහරණ කීපයක් දාගමු දැන්. ඔය වෙනස් වෙන්න හේතු. එකක් තමයි share ඊට පස්සේ උපචිත වියදම්. ඊට පස්සේ දඩ කියන්නේ මේ penalties. right. ෂෙවීම්, උපචිත වියදම්, දඩ. මෙන්න මේ වගේ දේවල් බදු කරන ලාභයේ සහ ගිණුම් කරන ලාභයේ වෙනස් වෙන බලපානවා. දැන් උදාහරණයක් විදිහට හානි කරන ලාභ වගේ දේවල්. right. මේ විවිධ හේතු නිසා ගිණුම් කරන ලාභයේ මූල්‍ය ලාභය වෙනස් වෙනවා. right. හරි. මේක ලස්සන චිත්‍රය ඇඳලා මාර ලස්සනට හදාගන්න ඕන එක. ලස්සනට හදාගන්න ඕන. right. දැන් පුතා මං කියන්න යනවා දෙයක්. දැන් මේ දෙක වෙනස් වෙනවනේ. මේ වෙනස් වෙන එකේ ගිණුම් කරන බලපෑම මොකක්ද? මේකේ ලස්සන කතාවක් තියෙනවා. ලස්සන ගානක් අපි හදනවා මේකට. හරි මොකුත්ම ටියුට් බලන්න ඕනේ නැහැ දැන්. right. ටියුට් එක දිහා ඇහැක්වත් අරින්න දෙපා තාම ඕනේ නැහැ. right. මේ දැන් ඉගෙන ගත්ත දේ තමයි මොනවද? ගිණුම් කරන ලාභය සහ බදු වන ලාභය වෙනස් වෙනවා. නේ? මේ වෙනස්කම් අපි කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි ස්ථීර වෙනස්කම්. අපි කියන එක ඉංග්‍රීසියෙන් නම් permanent differences. අනිත් ඒවා తాවකාලික වෙනස්කම්. temporary differences. ස්ථීර වෙනස්කම්, తాවකාලික වෙනස්කම්. right.
ගිනුම් කරන ලාභය හා බදු වන ලාභය අතර වෙනස්කම්. මේ ෆ්ලෝ chart එක දාගන්න. මේ ෆ්ලෝ chart එක දාගන්න ලස්සනට. චිත්‍ර ඇඳලා තියෙන්නේ නැහැ මේ ස්ටෑන්ඩඩ් ටික මම ඔක්කොම චිත්‍ර වලින් කියන්නේ. චිත්‍ර වලින් කියන්නේ. අය විභාගෙ ලඟ වුණාම පිටු 6යි 7යි බලන්න තියෙන්නේ. බලපු ගමන් හරි ලස්සනට account standard එක තේරෙනවා. right? ගිණුම් කරන ලාභය හා බදු වන ලාභය අතර වෙනස්කම්. වෙනස්කම් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ස්ථීර වෙනස්කම්, අනිත් එක తాවකාලික වෙනස්කම්. right. తాවකාලික වෙනස්කමක් නම් ඉස්සෙල්ලා අර තේරුණා පොඩ්ඩක්. අර ෂේවීම් අපිට තේරුණා ඒක తాවකාලිකයි කියලා. ඇයි? accounting වලට ෂෙයා ලක්ෂ්‍යම තමයි ගත්තේ අවුරුදු 10කට. බදු වලටත් අඩු කරගත්තේ ලක්ෂ්‍යම තමයි. හැබැයි අවුරුදු 5න්. අන්න වෙනස්කම් දෙනවා. తాවකාලික වෙනස්කම්. අපි කියන මේවා timing differences, temporal differences. timing difference කාල වෙනස්කමක් විතරයි තියෙන්නේ. සමහර ඒවා ස්ථිරයි. ස්ථිර නම් do nothing. ඉංග්‍රීසියෙන් මම කිව්වට ගණන් ගන්න එපා. do nothing කියන්නේ කිසිවක් අවශ්‍ය නොවේ. කිසිවක් කිරීම අවශ්‍ය නොවේ. ස්ථිර වෙනස්කම් නම් කිසිවක් කිරීම අවශ්‍ය නොවේ. උදාහරණයක් විදියට පුතා අපි යනකොට අපි යනවා කිව්වේ දැන් කම්පැනි වාහනේ යනවා පාරේ යනකොට එකවරම මිනිස්සු දුවගෙන එනවා. ලොරියට පයින්ඩ වගේ යනවා. ලොරිය ඩ්‍රයිවර්ට තරහ යනවා. බහිනවා ලොරිය. බහැපු ගමන් අර ලොරියට පයින්ඩ කිව්ව මිනිහට ගහනවා කනට ඩෝන් ගාලා. පව් නේද? කනට ගහලා බලද්දි මිනිස්සයාගේ කන මෙන්න පැලිලා ලේනවා. නවත්තන හොස්පිටල් එකේ මිනිහා දැන් ලොරියට හැප්පෙන්න ගියේ කන පැල්ල බේරුණා ලොකු දෙයක්. ඒ කියලා බෑනේ. දැන් දාන නඩුවක්. කම්පැනි ගාන ගෙවනවා වන්දියක්. නේ? කම්පැනියත් මේක වැඩි එහෙම ගෙනියන්න කැමති නැහැ. කම්පැනියටත් හරි නැහැ. නේ? ඩ්‍රයිවර් අයින් කළා දාන එක වෙනම දෙයක්. අර මිනිස්සයාට වන්දියක් ගෙවනවා ලක්ෂ 2ක්. දැන් බදු අධිකාරිය කියනවා එක එක්කෙනාගේ කන පලන්න අපිට ඔයාට වියදම් කරන්න දෙන්න බෑ. තේරෙනවද පුතා? බදු අධිකාරියට වැඩක් නැහැ ඒක. බදු අධිකාරිය කියනවා කෙලින්ම අපි අර ඉස්සෙල්ලා ගණනය කරේ ගිණුම් කරන ලාභේ. අපි අර ඉස්සෙල්ලා ගණනය කරේ මේ ගිණුම් කරන ලාභේ. අන්න එහෙම එකක් තිබ්බොත් පුතා කෙලින්ම එකතු කරන්න වෙන්නේ. දඩ ගැසීම් ලක්ෂයක් තිබ්බනම් ඒක එකතු කරන්න වෙනවා කෙලින්ම. ඒක අඩු කරගන්න දෙන්නේ නැහැ. ගිණුම් කරන ලාභය එකක් දින් ඒක අඩු කරනවා. ගිණුම් කරනේදී අඩු කරනෝනේ. ගිණුම් කරන දේක වියදමක් විදිහට අඩු කරා. හැබැයි බදු අධිකාරිය කියන ඔයාට මේ එක එක්කෙනාගේ කනපල්න ඒවට වියදම් අඩු කරන්න දෙන්නේ නැහැ අපිට ලාභ ගණනය කරද්දී. අන්න එකතු කරනවා ඒක. නේ? අන්න එකතු කරනවා. කවදා හරි දෙයිද? අර මිනිහගේ කන හොඳ වෙලාවම දෙයිද? නෑ. කවදාවත් දෙන්නේ නැහැ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඒක අඩු කරන්න. අන්න එහෙම කවදාවත්ම දෙන්නේ නැති හින්දා. අන්න ඒ වෙනස්කම් වලට කියන පුතා මොනවා කියලාද? ස්ථීර වෙනස්කම් කියලා. අන්නේ වෙනස්කම් වලට අපි කියන මොනවා කියලාද? ස්ථීර වෙනස්කම් කියලා. පැහැදිලිද? මොකද්ද පැහැදිලි? කන බලපෑකද? නෑ.
මොකද්ද පැහැදිලි? පැහැදිලි මොකද්ද කියලා මට කියන්න. මොකද්ද පැහැදිලි වුණේ පුතා? right. සමහර හේතු තියෙනවා. බදු කරන ලාභයයි ගිණුම් කරන ලාභයයි වෙනස් වෙනවා. හැබැයි ඒ වෙනස්කම් සදාකාලිකයි, ස්ථිරයි. ඒව කවදාවත් අපිට නැවත ලැබෙන්නේ නැහැ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ. උදාහරණයක් තමයි ඔය දඩ ගැසීම්, වන්දි ගෙවපුවා. නේ? සමහර දේවල් තියෙනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දෙන්නේ නැහැ. නේ? උදාහරණයක් විදිහට EPF ගෙවන්න නැතුව ඉන්නවා හරි වෙලාවට. ගහනවා පොලියක්, දඩයක් ගහනවා ආයතනයේට. ඉඩ දෙනවද? නැහැ. කොරේ පිටට මරේ වුණත් පුතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දඩ ගහපුවා දෙන්නේ අඩු කරගන්න පෙනල්ටිස්. පැහැදිලිද? අපි ගිණුම් කරන ලාභයක් ගන්න එකදී ඒව අඩු කරනවා. හැබැයි බදු වලට ඒව අඩු කරන්න දෙන්නේ නැහැ. එහෙනම් ඔන්න පළවෙනි ලර්නින් අවුට්කම් එක මොකද්ද පුතා? පළවෙනි ලර්නින් අවුට්කම් එක මොකද්ද? ස්ථීර වෙනස්කම්. ගිණුම් කරන ලාභය බදු කරන ලාභය අතර වෙනස්කම් ඇති වෙනවා. ඒ වගේ සමහර ඒවා permanent ස්ථිරයි. එහෙම ඒවා තිබ්බොත් do nothing. ඔයාට මේ ප්‍රමිතයට මුකුත් කරන්න වෙන්නේ නැහැ. මුකුත්ම කරන්න එපා පැත්තකින් තියන්න. හැබැයි සමහර ඒවා తాවකාලිකයි. తాවකාලිකයි. සමහර ඒවා తాවකාලිකයි. සමහර ඒවා తాවකාලිකයි. අර උදාහරණයක් ෂේක ඒක తాවකාලිකයි. එයි පළවෙනි අවුරුද්දේ අපි 10000ක් ෂේ කරනවා දේශීය ආදායම්වරු 20000ක් ෂේ කරනවා. දෙවෙනි අවුරුද්දෙත් එහෙමයි. පස්වෙනි අවුරුද්දේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 20000යි අපි 10000යි. හයවෙනි අවුරුද්දේ අපි 10000යි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කීයක්වත් දෙන්නේ නැහැ. අර අවුරුදු 10ම හදපු අය නේ අර බබාලා බලාගෙන හරි හදපු අය දන්නවා. දැන් 10ටම හැදුවනම් මම ඉස්සෙල්ලා කිව්වේ right. දැන් ඔන්න පැහැදිලි සමහර ඒවා తాවකාලිකයි. මේ తాවකාලික වෙනස්කම් අපි බෙදනවා කොටස් දෙකකට. එකක් තමයි බදු වන తాවකාලික වෙනස්කම්. බදු වන తాවකාලික වෙනස්කම්. සුද්ධාර්ථ එක කොච්චර තරහ වුණත් කමන්නේ ඉංග්‍රීසිත් පොඩ්ඩක් ලියා ගන්නවා. taxable temporary differences. මම දැන් හරි ලේසි. temporary difference වලට කෙටි වචනයක් යොදාගත්තා TD කියලා. ඒ දැන් ළමයි එහෙමනේ දැන් හරි කෙටියෙන් යන්නේ. මේ ජෙනරේෂන් එක අපි නම් දැන් ඉතින් වයසක කට්ටියනේ. දැන් මේ ජෙනරේෂන් එක හරිම කෙටි වචන යොදනවා. සමහර ඒවා අපිට හොයාගන්නත් බෑ. කෙටි වචන. බුදු සරණයි BS. පරිස්සමින් ඉන්න TC. නේ. සුබ රාත්‍රිය GN. තව ගොඩක් ඒවා තියෙන ওই ටික විතරයි අපි දන්නේ අතන. නේ. සමහර මේවා කෙටි කරලා ලියද්දී පරිස්සම් වෙන්න ඕනේ. දැන් අපේ මේ පොසිෂන් එකක් තියෙනවා පුහුණුවන කාර්මික කාර්ය සහායකද කොහෙද? පුකකාසා. හරි? කෙටියෙන් ලියන්නෙත් එහෙමයි පුතා. ඒක එච්චර දෙයක් නැහැ මෙතන. බදු වන తాවකාලික වෙනස්කම්. බදු වන తాවකාලික වෙනස්කම්. taxable temporary difference TD දැම්ම. ඒකට ගොඩක් කතන්ත කියා ගන්න සිද්ධ වුණා. බදු වන తాවකාලික වෙනස්කම්. තව එකක් තියෙනවා අඩු කළ හැකි తాවකාලික වෙනස්කම්. අඩු කළ හැකි తాවකාලික වෙනස්කම්. deductible temporary differences. අඩු කළ හැකි తాවකාලික වෙනස්කම්. ලස්සනනේ චිත්‍රේ. right. දැන් මුකුත්ම තේරෙන්නේ නැහැ. බදු වන తాවකාලික වෙනස්කම් කියලා එකකට තේරෙන්නේ නැහැ. කමන්නේ. ගුණාසේ මැට්ටාසේ දාගන්නකො. බදු වන తాවකාලික වෙනස්කම් වලින් අපිට එනව මොනවද? විලම්බීත
බදු වගකීම් විලම්බිත බදු වගකීම් තේරුම් නැතුනට කමන්න අපත දාගන්න විලම්බිත බදු වගකීම් කියන මුකුත්ම දන්නේ නැහැ ඒ උනට දාගන්න දැනට විලම්බිත බදු වගකීම් අපි ඒවට කියනවා deferred tax liabilities කියලා deferred tax liabilities deferred tax liabilities විලම්බිත බදු වගකීම් අඩු කළ හැකි తాවකාලික වෙනස් වලින් වීම වලින් ජනනය වෙනවා විලම්බිත බදු වත්කම් deferred tax asset deferred tax assets විලම්බිත බදු වත්කම් දැන් chart එකේ මේ කැලි දෙක තේරුම් නැතුනට කමන්නේ දාගන්න. මොකද අපි පාඩමේ ලොකු ප්‍රමාණයක් දැන් මේ chart එකේ දාලා තියෙන ලස්සනට. right? හරි. හරි. chart එක දාගත්තානේ. බදු වන తాවකාලික වෙනස්කම් වලින් ජනනය වෙනවා විලම්බිත බදු වගකීම් කියලා જાතිය. අඩු කළ හැකි තාවකාලික වෙනස්කම් වලින් ජනනය වෙන මොකක් කියලාද? විලම්බිත බදු වත්කම් කියලා. විලම්බිත කියන්නේ මොකද්ද? කමන්නේ. තේරෙන්නේ නැහනේ. එහෙම ඉන්න. මම දැන් කියන්න හැදුවේ නෑ ඒක න. මම නිකන් වචනේ දැම්මා ඉච්චරයි. විලම්බිත. ඒ වචනේ නිකන් අර සිංහල වචනේ ටිකක් අමුතුයි. මට මතක විදිහට අපේ මාටින් වික්‍රමසිංහ මහත්තයාගේද මම දන්නේ නැහැ පොතක් තියෙනවා විලම්බිත කියලා. විලම්බිත කියලා. මට මතක නෑ ඇත්තටම මේ ලේඛකයා කවුද කියලා. විලම්බිත කියලා. ඕනනම් ඒක කියවන්න. ඒක නෑ විලම්බිත බදු ගැන. රයිට්? විලම්බිත. නිකන් අර විලම්බිත කියලා කියනවනේ නිකන් සමහරලා නිකන් විලම්බිතයි කියන්නේ නිකන් අර අමුතුයි නේ විලම්බිත කිව්වහම. විලම්බිතයි කියන අපි කියනවා නිකන් විලම්බිත වෙලා දින්නේ කියලා කියනවනේ අර සමහර වෙලාවට. මහ විලම්බිත නිකන් පිස්සු වගේනේ. පිස්සු වගේද නිකන් විලම්බිත වගේ. මේකත් ඒ වගේ ප්‍රමිතියක් පුතා. right මේ විලම්බිත බදු වත්කම් විලම්බිත බදු වක්කීම් ගැන කතා කරන එක තමයි මේ ප්‍රමිතියේ 90%ක්ම. මේ ආදායම් බදු ප්‍රමිතියේ 90%ක්ම තියෙන විලම්බිත බදු ගැන. right හරි චිත්‍රය දාගත්තා. හරි. කොහොම ලස්සනද චිත්‍ර දාගත්තා. හරි. හරි. ඒ චිත්‍ර දාගත්තානේ. right. ඒ චිත්‍ර දාගත්තා. හරි. ඊට පස්සේ චූටි අනුමාත්‍රකාවක් ලියා ගන්න. right. මේ පොතේ නෝට් එක ලස්සනට හදා ගන්න ඕනේ. ඊට පස්සේ පුංචි මාත්‍රකාවක් ලියා ගන්න පුතා. බදු වියදම කියලා. බදු වියදම. tax expense. බදු වියදම. බදු වියදම. දැන් බදු වියදම කියලා කියන්නේ බදු වියදම. tax expense. ඕනනම් පස්සේ ටියුට් එකේ මෙන්න මේ වගේ හිස්තැන් ටිකක් තියෙනවා. ඒ බදු වියදම කියන තැන මම මේ දාන එක දාගන්න. නැත්තම් දැන් ඔය නෝට් එකේ අපි දාගන්න ඕනේ බදු වියදම. ටියුට් එක දිහා හැරිලව බලන්න එපා අවසානට බලන්න. මොකුත් ඕනේ නැහැ බලන්න. right? right. පස්සේ බලන්න බදු වියදම. එකක් තමයි පුතා මේ බදු වියදම කියන්නේ කෑලි තුනක් ඇත්තටම. එකක් තමයි ප්‍රවර්තන වර්ෂයේ බද්ද. ප්‍රවර්තන වර්ෂයේ බද්ද කියලා කියන්නේ පුතා දැන් අර මෙන්න මේකට. මෙන්න මේකට. මොකද්ද? මේ බදු වන ලාභය කීයද 1,90,000යි. අපි කියමුකෝ බදු 130 ගානේ අය කරන්න කියලා. 1,90,000ට 130යි. එහෙනම් කීයද? 57,000යි. මේ ගානේ හැටියට මේ දැන් ලක්ෂය අමතක කරන්න. ලක්ෂය අමතක කරන්න. මුලින්ම කිව්වේ ෂෙයයි ප්‍රාග්ධන වියදමයි විතරයි තියෙන්නේ කියලානේ. ප්‍රාග්ධන දීමනයි විතරයිනේ. නේ? එහෙම වුණොත් බදු කීයද? 130යි න 1,90,000ට 130ක් 57,000යි නේ.
1,90,000 වැඩි කිරීම 130 57,000 57,000 මේ බදු වන ලාභය බදු අනුපාතයෙන් වැඩි කරාට පස්සේ බදු ගෙවන්නේ 130 ගානේ බදු අනුපාත 130යි මේ බදු වන ලාභය බදු අනුපාතයෙන් වැඩි කරාට පස්සේ එන එකට අපි කියන මොකක් කියලාද පුතා ප්‍රවර්තන බද්ධ කියලා right ප්‍රවර්තන බද්ධ තව එකක් එනවා පුතා අදි ඌණ හෝ අදි බදු වෙන් කිරීම තියෙනවා නම් ඒක ගලපන්න ඕනේ මේ වර්ෂයට. කලින් අවුරුද්දේ ගෙවපු බද්ද අඩුයි නම් හෝ වැඩි නම් ඒක අපිට මේ අවුරුද්දේ ගෙවන බද්දෙන් අඩුකෝ වැඩි ගලප ගන්න පුළුවන්. ඒකට අපි කියනවා අදි හෝ ඌණ බදු වෙන් කිරීම කියලා. මේක ප්‍රැක්ටිකලි නම් එන්නේ කලාතුරකින්මයි. ප්‍රැක්ටිකලි නම් එන්නේ කලාතුරකින්මයි. ඒ ගැන අපි එච්චර කතා නොකරමු දැන්. right? ඔද නැත්තම් බදු කරන එක නේද මට සෑහෙන කතා කරන්න ඕනේ. ඌණ හෝ අදි බදු වෙන් කිරීම. මේක අපි සමාගම් ගණන් හදනකොට සාකච්ඡා කරනවා. right? ඒක සමාගම් ගණන් දැනටව හදලා තියෙනවා නම් ඒක එතනදී සාකච්ඡා වෙලා තියෙනවා. ඌණ හෝ අදි බදු වෙන් කිරීම. right? මේවා උසස් පෙළට කොමස් කරපු අය නම් කොහොමද දන්නව? උසස් පෙළට කොමස් කරේ නැහැ කියලා ප්‍රශ්නිකුත් නැහැ. හරිද? ප්‍රවර්තන වර්ෂයේ බද්දට ඌණ හෝ අදි බදු වෙන් කිරීම ගලපනවා. ඒ ගැන දැන් හිතන්න එපා මොකොත්ම. අපිට දැන් හිතන්න වෙන්නේ මෙන්න මේක. විලම්බීත බදු වියදම හෝ ආදායම deferred tax expense or income අන්න ඒකත් ගලපනවා. ඒකේ එකතුවට තමයි කියලා කියන්නේ අපි බදු වියදම කියලා. කිසියම් කාලච්ඡේදයක ආදායම් බදු වියදම කියලා කියන්නේ එහෙනම් පුතා කෑලි තුනක එකතුවක්. ප්‍රවර්තන වර්ෂයේ බද්ද ඌණ හෝ අදි බදු වෙන් කිරීමක් තිබ්බනම් ඒක ධන ආදායම් බද්දට අපි ගලපන්න ඕනේ විලම්බීත බදු වියදම හෝ ආදායම. අපේ වැඩේ පටන් ගන්නෙ මෙන්න මේකෙන්. අපි දැන් මේ ප්‍රමිතේ සෑහෙන්නම කතා කරන්නේ මොකද්ද? විලම්බීත බදු ගැන. විලම්බීත බදු ගැන. right. මේක සටහන ලස්සනට දාගන්න. අපි දැන් ඔය චූටි කෑලි එකතු කරනවා. right. we are connecting dots. right. දැන් ඔයාලට පුංචි dot ඉතුරු වෙනවා. මේ dot ටික මං අන්තිමයට ලස්සනට කනෙක්ට් කරනවා. right. හරි. බදු වියදම කියලා කියන්නේ කෑලි තුනක එකතුවක්. ප්‍රවර්තන වර්ෂයේ බද්ද ඒකට එකතු කරන ඌණ හෝ අදි බදු වෙන් කිරීම ඒකට එකතු කරනවා පුතා මොකද්ද? විලම්බීත බදු වියදම හෝ ආදායම. අන්න ඒ තුනම එකතු වුණාම අපි කියන මොකක් කියලාද? බදු වියදම කියලා. tax expense කියලා. right? ලාභාලාභ ප්‍රකාශනයේ බදු වියදම කියලා. අර බදු පෙර ලාභය ආවනේ. බදු පෙර ලාභය ආවා. බදු පෙර ලාභයෙන් බදු වියදම කියලා අඩු කළා අපි ගණනය කරනවා. කාලච්ඡේදයේ ලාභය. ඔන්න කාලච්ඡේද ලාභය කියන්නේ ගණනය කරද්දී මෙන්න මේ බදු වියදම කියලා අඩු කරන්නේ මෙන්න මේ ගාන. මේ කාලච්ඡේද ලාභය ගණනය කරද්දී බදු වියදම කියලා අඩු කරන්නේ මෙන්න මේ ගාන. පැහැදිලිද? right. හරි. එහෙමනම් අපි ඒ කාරණියත් කතා කළා. ප්‍රවර්තන බද්ද පැහැදිලි? ප්‍රවර්තන බද්ද කියලා කිව්වේ කාලච්ඡේදයේ ලාභය වෙනුවෙන් ගෙවන්න ඕනේ බද්ද නේ? right. දැන් ප්‍රවර්තන බද්ද ගණනය කරන්න පුළුවන් අර 1,90,130 කියලා 57,000 කියලා ගත්ත ප්‍රවර්තන බද්ද. right. දැන් තමයි එන්න හදන්නේ වැඩේට. මම කියන්නේ මෙතනින් තමයි වැඩේ පටන් ගන්න කියලා. මෙන්න මේ ටිකෙන් තමයි වැඩේ පටන් ගන්න. right. හරි. දැන් පොඩ්ඩක් හොඳ හුස්මක් එහෙම අරගෙන සූදානම් වෙමු මේ වැඩේට. right. හරි. ලියා ගන්න පොතේ මාතෘකාව.
తాවකාලික වෙනස්කම්. తాවකාලික වෙනස්කම්. తాවකාලික වෙනස්කම්. temporary differences. right. අපි දැන් මේකේ චිත්‍රයක් ඇඳ උඩින් తాවකාලික වෙනස්කම් කොටස් දෙකකට බෙදුවා. බදු වන తాවකාලික වෙනස්කම් සහ අඩු කළ හැකි తాවකාලික වෙනස්කම් කියලා. ඒ අර්ථේ පොඩි තරුවක් දාලා ලියා ගන්න. පොඩි තරුවක් දාලා ලියා ගන්න. తాවකාලික වෙනස්කම් තරුවක් දාලා ලියන්න. තරුවක් දාලා ලියා ගන්න. తాවකාලික වෙනස්කම් తాවකාලික වෙනස්කම් తాවකාලික වෙනස්කම් බදු වන తాවකාලික වෙනස්කම් හා බදු වන తాවකාලික වෙනස්කම් හා අඩු කළ හැකි తాවකාලික වෙනස්කම් ලෙස අඩු කළ හැකි తాවකාලික වෙනස්කම් ලෙස අඩු කළ හැකි తాවකාලික වෙනස්කම් ලෙස බිම බලාගෙන ලියන්න. කොටස් දෙකකි. කොටස් දෙකකි. తాවකාලික වෙනස්කම් සමානයි පොඩි සමීකරණයක් දාගන්නවා. ධාරණ අගය වත්කමක හෝ වගකීමක වත්කමක හෝ වගකීමක ධාරණ අගය ඍණ වත්කමක හෝ වගකීමක ධාරණ අගය ඍණ බදු පදනම වරහන නම් ඕනේ නේ වරහන නම් ඉතින් ඕනේ නැහැ right මෙන්න මේ ෆෝමියුලා එක දාගන්න. తాවකාලික වෙනස්කම් සමානයි වත්කමක හෝ වගකීමක ධාරණ අගය ඍණ බදු පදනම. right 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 මෙතන අපි ලිව්වා ධාරණ අගය කියලා එකක්. తాවකාලික වෙනස්කම කියලා කිව්වේ මොකද්ද? ධාරණ අගය ඍණ බදු පදනමනේ. නේ ඕකන ලියාගත්ත දැන් ලොකුවට ලියාගත්තෙම. తాවකාලික වෙනස්කම් කියලා කිව්වේ తాවකාලික වෙනස්කම් කියලා කිව්වේ මොකද්ද පුතා? ධාරණ අගය බදු පදනම. ධාරණ අගය කියන එක නම් දන්නවා. ධාරණ අගයට ඕනනම් කියන්න මේකට වරහන් ඇතුළේ ඕනනම් දාන්න ගිනුම් කරන පදනම. ධාරණගයට මම දැන් මෙතන පොඩි වචනයක් දාගත්ත මොකද්ද? ගිනුම් කරන පදනම accounting base එක. accounting base එක. ධාරණගය. ධාරණගය. ධාරණගය කියන්නේ මොකද්ද? right. ධාරණගය කියන්නේ එක එක ඒවා කියයිවා මම බොහොම සරලව කියනවා. ධාරණගය කියන්නේ වත්කමක් හෝ වගකීමක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්වන වටිනාකමට අපි කියන මොකක් කියලාද? ධාරණගය කියලා. හරි. ලියන්න මෙහෙම. මෙහෙම ලියන්න. වත්කමක් හෝ වගකීමක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වාර්තා කරන වටිනාකම
වාර්තා කරන වටිනාකම ධාරණගයයි. ඇසෙට් එකක් හරි ලයබිලිටි එකක් හරි. ඇසෙට් එකක් හරි ලයබිලිටි එකක් හරි. ඇසෙට් එකක් හරි ලයබිලිටි එකක් හරි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්වන වටිනාකමට අපි කියන මොකක් කියලාද පුතා? ධාරණගය කියලා. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. අපි ඒක ගණනය කරගන්න එක, දන්න එක. නේ? අපේ බැලන්ස් ෂීට් එක හැදුවා නම් නේ? ශේෂ පත්‍රය අපි කියන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා. ඒතර මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හැදුවා නම් අන්නේ හදන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්වන අගයට කියන මොකක් කියලාද අපි පුතා? ධාරණගය කියලා. ධාරණගය කියලා. රයිට්. එහෙනම් ඒකේ ඉගෙන ගන්න දෙයක් නැහැ ඇත්තටම. වැඩේ තියෙන්නේ මෙන්න මෙතන පුතා. මේකේ නෙමෙයි වැඩේ තියෙන්නේ. ධාරණගය කියන එක අපිට ඉතින් බැලන්ස් ෂීට් එකෙන් බලාගත හැනේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙන් බලා ගන්න පුළුවන්. ස්ටේට්මන්ට් ඔෆ් ෆයිනෑන්ෂල් පොසිෂන් එකෙන් බලා ගන්න පුළුවන්. මේක බලා ගන්න වෙන්නේ නැහැ කොහෙන්වත්. අපි හදා ගන්න වෙනවා මේක. බදු පදනම සමහරට ගණන් වල කෙලින්ම දෙන්න පුළුවන් බදු පදනම ගණනය කළා. නැත්තම් බදු පදනම මූල්‍ය ප්‍රකාශන වලින් බලා ගන්න බෑ පුතා. බදු පදනම tax base බදු පදනම ඒකත් ලියා ගන්න බදු පදනම. බදු පදනම මම මේ ඕනම ටික විතරයි ලියවන්නේ බදු පදනම. බදු පදනම. ඒක මෙහෙම ලියමුකෝ අපි සරලව. බදු කටයුතු සඳහා බදු කටයුතු සඳහා බදු කටයුතු සඳහා අගය කළ බදු කටයුතු සඳහා අගය කළ වත්කමක හෝ වගකීමක වටිනාකම වත්කමක හෝ වගකීමක වටිනාකම බදු පදනමයි. බදු පදනමයි. right. බදු පදනමයි. හරි. ඊට පස්සේ පොඩි මෙන්න මේ ෆ්ලෝ chart එකක් දාගන්න. බදු පදනම කියලා මේ chart එකක් දාගන්න. නැවත ලියලා ෆ්ලෝ chart එක දාගන්න ඔය ලියාගත්ත දෙනින් බදු පදනම. වත්කමක බදු පදනම මං කියන්නේ මේකේ ඩොට්ස් ටිකක් කනෙක්ට් කරන්න වෙනවා කියලා. මේ ස්ටෑන්ඩඩ් එක අතරමැදදී මුකුත් තීරණය කරන්න එපා. මේක මාර අමාරු එකක් නේ කියලා. මේක හරි ලස්සන ස්ටෑන්ඩඩ් එකක් ඈ. වත්කමක බදු පදනම වගකීමක බදු පදනම වගකීමක බදු පදනම right. වත්කමක බදු පදනම දාගත්ත නේද? right. right. වත්කමක බදු පදනම right. දැන් මේක තරු දාලා පොඩි ප්‍රින්සිපල්ස් ටිකක් ලියා ගමු පුතා. වත්කමක බදු පදනම පළවෙනි තරුව දාලා ලියා ගන්න. තරු විදිහට ලියමු පහලට. ඒතර ලස්සනයි. right. මම කියවනේ මේක තමයි අමාරුම ගිණුම් කරන ප්‍රමිතිය. right. අමාරුම ගිණුම් කරන ප්‍රමිතිය. හැබැයි මේක හරි ලස්සනයි ඉගෙනගෙන ඉවරනහම. right. වත්කමක බදු පදනම. right. වත්කමක බදු පදනම කියලා ලියා ගන්න පුතා. මෙහෙම තරුවක් දාලා බදු කටයුතු සඳහා අනාගතයේදී අඩු කරගත හැකි ප්‍රමාණය
බදු කටයුතු සඳහා අනාගතයේදී අඩු කරගත හැකි ප්‍රමාණය වත්කමක බදු පදනම වේ. වත්කමක බදු පදනම වේ. ඊළඟ තරුව. යම් වත්කමක අනාගත ආර්ථික ප්‍රතිලාභ බදු වලට යටත් නොවන්නේ නම් බදු පදනම ධාරණගයට සමාන වේ. බදු පදනම ධාරණගයට සමාන වේ. එච්චර. හරි සරලයිනේ පුතා. පළවෙනි ප්‍රින්සිපල් එක මොකද්ද? අනාගතයේදී බදු වලට අය කරගන්න අඩු කරගන්න පුළුවන් ප්‍රමාණය. ඒක තමයි බදු පදනම කියන වත්කමක. හැබැයි මොකක් හරි වත්කමක අනාගත ආර්ථික ප්‍රතිලාභ බදු වලට යටත් වෙන්නේ නැත්තම්, ඒ කියන්නේ උදාහරණයක් විදිහට සමහර වත්කම් වල ආර්ථික ප්‍රතිලාභ බදු වලට යටත් වෙන්නේ නැහැ නේ පුතා. ඒ සමහර වත්කම් වල ආර්ථික ප්‍රතිලාභ කිව්වේ මෙහෙම ඒවා. දැන් උදාහරණයක් විදිහට ව්‍යාපාරය ණයගැතියන්ගෙන් සල්ලි එකතු කරගන්නවා. දැන් ණයගැතියන්ගෙන් සල්ලි එකතු කරගත්ත කියලා බදු ගෙවන්න ඕනේ නෑනේ. ණයට විකුණුම් ආදායමට බදු ගෙවන එක ඇත්ත. හැබැයි ණයගැතියන්ගෙන් සල්ලි එකතු කරගත්ත කියලා බදු ගෙවන්න ඕනේ නේද? දැන් තොගය මුදල් බවට පත් වෙද්දී විකුණුම් ආදායම් බදු බවට පත් වෙනවා. විකුණුම් ආදායම් බදු වලට යටත් වෙන ඒ ලාභයට ආවට පස්සේ නේද? හැබැයි තොගේ සල්ලි කරා කියලා බදු බලපෑමක් නැහැ. තව උදාහරණ තියෙනවා උදා. මෙහෙම. දැන් අපි ඉඩම් තියෙනවනේ ඉඩමක් අපි ගත්තා කියලා ඉඩම ගත්ත ගාන බදු වලට අඩු කරගන්න බෑ. ඒ වගේම තමයි ඉඩම විකුණනකොටත් ඒකට බද්දක් අයිති වෙන්නේ නැහැ. දැන් නම් තියෙනවා ප්‍රාග්ධන බදු කියලා කැපිටල් ගේන් කියලා ඒක වෙනම කතාවක්. ඉස්සර නම් එහෙම තිබ්බේ නැහැ. නමුත් මේ ප්‍රමිතියත් එක්ක ඒක පටල ගන්න අවශ්‍යතාවක් නැහැ. ඒතකොට සමහර වත්කම් තියෙනවා. ඒ වත්කම් විකුණා කියලා ඒක බද්දට යටත් වෙන්නේ නැහැ. එතකොට ඒ වගේ වත්කමක මේ බදු පදනම කියලා කියන්නේ අර මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පෙන්වන මගේ තමයි. right? හරි. කමන්නේ අපි දැන් උදාහරණයකින් හදමු ඒක. හරි? ඊට පස්සේ ඊළඟ එකක් දාගමු. වගකීමක බදු පදනම. මෙච්චර ලස්සන එකක් වාට හොයාගන්න බැරි වෙයි. මේක අපි බොහොම ලස්සනට කරනවා. වගකීමක බදු පදනම. right? අමාරුම ප්‍රමිතියක් බොහොම ලේසියෙන් අපි ඉගෙන ගන්න උත්සාහ කරන්න. right. වගකීමක බදු පදනම. පළවෙනි තරුව දාලා ලියන්න. වගකීමක බදු පදනම සමානයි ධාරණගේ ඍණ. ධාරණගේ කියන්නේ පොත්වල පෙන්නනගේ. ධාරණගේ ඍණ අනාගතයේදී
බදු සඳහා අඩු කරගත හැකි අගය. වගකීමක බදු පදනම සමානයි ධාරණගේ ඍණ අනාගතයේදී බදු සඳහා අඩු කරගත හැකි අගය. right? ඊළඟ තරුව. අර වගේම එක්සෙප්ෂන් එකක් තියෙනවා. මේකේ තිබෙන එක්සෙප්ෂන් එකක්. මේ ව්‍යාතිරේකයක් තිබ්බනේ මේ. යම් වත්කම කණාගත ආර්ථික ප්‍රතිලාභ බදු වලට යටත් වෙන්නේ නැත්නම් බදු පදනම කියන්නේ ගිණුම් කරන පදනමම තමයි. ධාරණගේම තමයි. ඒ කියන්නේ වෙනසක් නැහැ. right? වෙනසක් නැහැ. right. මෙතනක් දාගන්නවා. මොකද්ද? මම දන්නවා මේ ප්‍රමිතිය අමාරු කියලා. මම හරි බයයි මේක උගන්වන්නත්. වගකීමක බදු පදනම කියන්නේ මොකද්ද පුතා? ධාරණගේ ඍණ අනාගතයේදී බදු සඳහා අඩු කරගත හැකි අගය. දෙවෙනි තරුව දාලා ලියාගන්න මෙහෙම. කිසියම් වගකීමක් පියවීමේදී බදු වලට බලපෑමක් නොවේ නම් වරහතුරුන් දාන්න අදාළ වගකීම් පියවීම වෙනුවෙන් ගෙවන මුදල් බදු සඳහා වන ලාභයෙන් අඩු කරගත නොහැකි නම් බදු පදනම වගකීමේ ධාරණගයට සමාන වේ. right. දැන් කිසි දෙයකට බය වෙන්න එපා. සංකීර්ණ වගේ තේරුණාට බොහොම ලස්සනට chart ටික අඳන් ඉන්නවා. chart ටික අඳගත්තා නේ. මේ chart එක බොහොම ලස්සනට අඳගත්තා නේ. වත්කමක බදු පදනම වගකීමක බදු පදනම නේ. ඊට පස්සේ මේකත් දාගත්තනේ පුතා. මොකද්ද? මෙන්න මේක දාගත්තනේ අපි. බදු වියද වෙන්නේ කොහොමද කියලා දාගත්තා. right. ඊට පස්සේ తాවකාලික වෙනස්කම් කැලේ දෙකකට බෙදන්න පුළුවන් කියලා ඉගෙන ගත්තා. right. ගිණුම් කරන ලාභයයි බදු වන ලාභයයි දන්නවා. right. දැන් අපි එහෙනම් වැඩේට සෙට් වෙන්න ළඟයි. පැයකට වඩා ගියා වැඩේට සෙට් වෙන්නමනේ. right. එහෙනම් ඔන්න ඔයා හොඳ concepts ටිකක් දැන් දන්නවා. right. තාම දන්නේ නැත්තේ මොනවද එහෙනම්? තාම දන්නේ නැහැ නේද ඊහාමුදුරුනි මේවා? විලම්බිත බදුවක්කීම් කියන ඒවා දන්නෙත් නැහැ. විලම්බිත බදුවත්කම් දන්නෙත් නැහැ. බදු වන తాවකාලික වෙනස්කම් කියන්නේ මොනවද කියලා දන්නෙත් නැහැ. අඩු කළ හැකි తాවකාලික වෙනස්කම් කියන්නේ මොනවද කියලා දන්නෙත් නැහැ. right. මේවත් දන්නේ නැහැ. ඉතින් ලියාගත්තා තමයි දන්නේ නැහැ. මම කියවනේ ගොනාසේ ලියා ගන්න කියලා. වත්කමක බදු පදනම කියලා ලියාගත්තා. වක්කීම් බදු පදනම කියලා ලියාගත්තා. මොකුත් තාම දන්නේ නැහැ. right. අපි එහෙනම් හැබැයි මොනම හරි ටිකක් ලියාගත්තනේ. හරි. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද මේ කියපියව ගණනය කරන්න කියලා උදාහරණයක් අරගෙන. right? එහෙනම් මේ වීඩියෝ එක තව එකම පාරක් තේරුම් නැත්නම් මං කියවනේ පුතා මේක ටිකක් සංකීර්ණම ගිණුම් කරන ප්‍රමිතියක් කියලා. ගිණුම් කරන ප්‍රමිත වලින් සංකීර්ණම ගිණුම් කරන ප්‍රමිති මේක තමයි. හැබැයි මේක මාර ලස්සන ප්‍රමිතියක්. ඉගෙන ගත්තාම පට්ට පෞරුෂයක් වඩ දැනේ මේක ඉගෙන ගත්තාම. right? මේක ඉගෙන ගත්තාම. යාළුවන්ගෙන් අහලා බලන්න කොහොමද ආදායම් බදු ප්‍රමිතිය කියලා. right? විලම්බිත බදු කොහොමද? හොඳට තේරෙනවද කියලා අහලා බලන්න. මේක ඉගෙනගෙන ඔයා තීරණය කරන්න කොච්චර හොඳට විලම්බිත බදු ආට තේරෙනවද කියලා. right. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ගණන් හදමින් මේ concepts ටික පැහැදිලි කරගන්නවා. එතකන් ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.